සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙකුටම විශේෂයෙන් කළම්බ ටෙලිවිෂන් මෙත් සඳහම් විකාශය ඔස්සේ මේ ධර්මදානමේ පින්කම ලක්වාසී ලෝවාසී හැම දෙනාටම යහපත පිණිස විසුරුවා හැරෙනවා. තින් අද මේ උතුම් ධර්මදානමේ පින්කමේ පින්බර දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ රෝවිල් කියන ප්‍රදේශයේ පදිංචිව සිටින පින්වත් පිරිසක් සෙව්වන්දි රවී කල්පගේ සහ රවීන් ෂෙනාලි කල්පගේ කියන මේ මුණුබුරන් ඇතුළු පවුලේ පින්වතුන් එකතු වෙලා තමයි අද මේ ධර්ම දේශනාව පින්බර දායකත්වය දරන්න. එයාගේ අරමුණ තමයි නොවැම්බර් මාසි 5 වෙනි දින අභාව ප්‍රාප්ත වූ NSA පෙරේරා පියතුමන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින මෑණියන්ට දරුමුණු බුරන් ඇතුළු පවුලේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තියම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව දායකත්වය දරන පින්වතුන්ගේ උතුම් අරමුණ. එහෙමනම් ඒ උතුම් අරමුණත් එක්ක මේ ධර්ම ශ්‍රවණයේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාව තුළ අපි කතා කරන්නේ කර්ම විශ්ය පිළිබඳව. කර්මය ගැන බොහෝ වෙලාවට අපට තියෙන ලොකු ගැටලුවක්. අපි කියනවා මේක මගේ කරුමේ. ඔබ අහලා ඇති ඕන තරම්. මිනිස්සුන්ට කරදර බාධා විපත් එනකොට මොකක්ද මං කරපු කරුමේ? මේ නම් අපි කරපු කර්ම තමයි. එහෙම මිනිස්සු කර්මය ගැන හිතනවා කියනවා තමන්ට කරදර විපත් එනකොට. හැබැයි ඔවුන් හොඳට ඉන්නකොට බොහොම සතුටෙන් ඉන්නකොට විනෝද වෙනකොට අපි හිතමු දියුණු වෙනවා. බලාගෙනින් නැද්දී තමට සැප සම්පත් ලැබෙනවා. අපි සුවිප් එකක් වැටුණ කවදාවත් ඒ වෙලාවට කිනවද මොකක්දෑ මං කරපු මේ කරුම කියලා. එතකොට කර්ම විපාග මතක් එන්නේ. කරදර විපත් එනකොට මිනිස්සු කර්මය ගැන හිතනවා. පිංහතුනි, ඇත්තටම මේ කර්මය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තමයි චේතනාව. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි, චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා කර්ම රැස් කරනවා කායේන කයෙන්, වාචාය වචනේ, මනසාපි හිතෙන්. අපේ සිතකය වචනය තුන්දොරින්ම කර්ම රැස්වෙනවා චේතනාවක් එක්ක. ඉබේ වෙනවා නෙමේ. එනිසා මතකතියාගෙන අපි කතා කරන හැම වචනයක්ම ඉබේ කතා කරෙනවා නෙමේ. චේතනාවක් එක්ක හිත ඇතුළේ සකස් වෙනවා. එකට ධර්මයකන විතක්ක විචාර චේතනා සකස් වෙනවා. ඊළඟට අපි හිතනවා. ඔබට හිතන පුළුවන් නෑ නිකම් මං හිතුවේ මට ඒක ගානක් ගෙන ඒ හිතට ආපුදේ. හැබැයි මතක තියාගන්න ඒ සිතුවිලි එක්ක චේතනා පහළ වෙනවා. ඔබ ක්‍රියා කරනකට ඔබේ කය මුල් කරගෙන චේතනා පහළ වෙනවා. ඉබේ ඔබ වැඩ කරනවන මේ චේතනාවක් එක්ක තමයි කය ක්‍රියාත්මක වෙන්න. එහෙම නම් මෙන්න මේ චේතනාව කර්මයක් බවට පත්වෙනවා. ඊළඟට කර්මය ගැන තේරුම් ගන්න ටිකක් විස්තර කරගන්න කලින් අපි මේ ටිකක් තේරුම් ගන්න උත්සාහයක් ගමු.
අපිට තියෙනවා ආයතන 6ක්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ආයතන 6ක් තියෙනවා. ඇයි අපි මේවට ආයතන කියන්න? සංසාර ගමනක් හදල දෙනවා. පටිච්ච සමුප්පාදය හැදෙනවා. මේ ආයතන 6ේම පංච උපාදානස්කන්ධ සකස් වෙනවා. ආයතන කියලා කියන්නේ සංසාර ගමන හදල දෙන නිසා. පිංගතුනේ දැන් අපි චුට්ටක් හොඳ අවධානයෙන් ඔබ මේක තේරුම් ගන්න. ඔබට කර්ම විෂය හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා අපිට ඇහැට රූප පේනවා. අපි කියනවා මම දැක්කා, මම බලාගෙන හිටියේ, මට පෙනුණා. අපිට ඇහැට රූපයක් පේන්නේ ඇසයි ඒ රූපයයි විඤ්ඤාණය එකතු වීම නිසා. අපි ඒකට ධර්මයේ කියනවා ඇසේ ස්පර්ශය කියලා. අන්නේ ස්පර්ශය නිසා විඳීම් ඇති වෙනවා. විඳින රූපේම අපි හඳුන ගන්නවා. වෙන රූපයක් නෙමෙයි. ඒ විඳින රූපේම ඇහෙන් හඳුන ගන්නවා. ඒ හඳුනගත්ත රූපය ගැන චේතනාවක් පහළ වෙනවා. රූප සංචේතනා. අන්න ඒක කර්මයක් බවට පත් වෙනවා. එහෙනම් ඇහැට පේන රූප ඔස්සේ චේතනා පහළ වෙනවා. කර්ම රැස් වෙනවා. ඊළඟට අපේ කනට ශබ්ද ඇහෙනවා. අපි අහගෙන ඉන්න, අපි කියන මට ඇහුණා, මං අහගෙන හිටියා. අපිට කොහොමද ශබ්දයක් ඇහෙන්නේ? මේ කනයි බාහිර ආයතන හැටියට හඳුන්වන ශබ්ද. මේ බාහිර ලෝකෙ තියෙන ශබ්ද. කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වෙනවා. ඒකට අපි කියනවා කනේ ස්පර්ශය කියලා. මෙන්න මේ ස්පර්ශයත් එක්ක කරුණු 3ක් එකවර සිද්ධ වෙනවා. අපි ඒක තේරුම් ගන්න තමයි වෙන් වෙන්ව විස්තර කරන්නේ. ස්පර්ශය නිසා විඳීමක් ඇති වෙනවා. සමහරට අපිට කවුරු හරි අපේ ගුණ කියනවා, අපිට ප්‍රශංසා කරනවා, අපි ආස කරන සින්දුවක්, ආස කරන හඬක්, මිහිරි හඬක්, සැප විඳීමක් උපදිනවා. අපි අකමැති අප්‍රිය අමනාප හඬක්, සමහරට ඒ හඬ ඔස්සේ අපිට තරහ යනවා, කේන්ති යනවා. මොකද්ද මේ කරදරේ කියලා. එතකොට ඒ විඳීම අර ශබ්දය ඔස්සේ විඳීම ඇති වෙනවා. විඳින ශබ්දයම හඳුන ගන්නවා. වෙන ශබ්දයක් නෙමෙයි, විඳින ශබ්දය හඳුන ගන්න. කවුද කතා කරාද, එන්න කිව්වද, හඬක්ද, බල්ලෙක් කෑ ගැහුවද, අපි හඳුන ගන්න. ඒ හඳුනාගත්ත දේ ගැන චේතනා පහළ වෙනවා. ශබ්ද සංචේතනා. අන්න ඒක කර්මයක්. එහෙනම් මතක තියාගන්න, කනට ඇහෙන ශබ්දය ඔස්සේ චේතනා පහළ වෙනවා, කර්ම රැස් වෙනවා. ඊළඟට අපිට ගඳ සුවඳ දැනෙනවා. අපි කියනවා මට ඒ සරී සුවඳයි, හයෝ හරි ගඳයි කියනවා, හරි සැරක් කියනවා, ඉන්න බෑ කියනවා. එතකොට අපිට කොහොමද මේ ගඳ සුවඳ දැනෙන්නේ? නාසයට. මේ නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණය එකතු වෙනවා. ඒකට අපි ධර්මයේ කියනවා නාසයේ ස්පර්ශය කියලා. ඔන්න ඔය ස්පර්ශයත් එක්ක කරුණු 3ක් සිද්ධ වෙනවා. විඳීමක් ඇති වෙනවා. විඳින ගඳ සුවඳ හඳුන ගන්නවා. මොකක්ද මේ? හඳුන ගන්නවා. ඒ හඳුනාගත්ත ගඳ සුවඳ ගැනම චේතනා පහළ වෙනවා. ගන්ධ සංචේතන. අන්න ඒක කර්මයක් බවට පත් වෙනවා. දැන් එහෙමනම් ඔබ දන්නවා ඇහැට පේන රූප ඔස්සේ චේතනා පහළ වෙනවා. කනට ඇහෙන ශබ්දය ඔස්සේ චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ චේතනා පහළ වෙනවා. මේ චේතනාව තමයි කර්මය. ඊළඟට දිවට රස දැනෙනවා. අපි කනවා. ආස කරන දේවල්, මේක පැණි රහයි, මේක හරි තිත්ත රහයි කියනවා, මේක නම් ඇඹුල් රහයි කියනවා. එතකොට අපිට ඒ රසය දැනෙනවා. ඒ දැනෙන්නේ දිවයි රසයයි විඤ්ඤාණය එකතු වීම නිසා. ඒකට අපි කියනවා දිවේ ස්පර්ශය කියලා. අන්නේ ස්පර්ශය නිසා කරුණු 3ක් සිද්ධ වෙනවා. විඳීමක් ඇති වෙනවා. ඒ විඳින රසයම හඳුන ගන්න, වෙන රසයක් නෙමෙයි. ඒ විඳින රසයමයි හඳුන ගන්න. සංඥාවේ තිත්ත රසද, ඇඹුල් රසද, පැණි රසද හඳුන ගන්න. ඒ හඳුන ගන්න රසය ගැන චේතනාවක් පහළ වෙනවා. රස සංචේතන. අන්නේ චේතනාව කර්මයක්. ඊළඟට කයට පහස දැනෙනවා. අපිට කයට පහස කියන්නේ සීතල, රස්නේ, උණුසුම, සිනිඳු බව. මේ කයට දැනෙන හැම පහසක්ම දැනෙන්නේ කයයි පහසයි විඤ්ඤාණය එකතු වීම.
ඒකට අපි ධර්මය කියනවා කයි ස්පර්ශය කියලා කියනවා. කයි ස්පර්ශය. කයයි පහසයි විඤ්ඥාන එකතු වෙන කයි ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා කරුණු 3ක් සිද්ධ වෙන. විඳීමක් ඇති වෙනවා. විඳින පහස හඳුනාගන්නවා. හඳුනගත්ත පහස ගැනම චේතනා පහළ වෙන වෙන දෙයක් ගැන නෙමේ. අන්නේ චේතනාව කර්මයක්. පහස ඔස්සේ පහළ වෙන චේතනා පොට්ටබ්බ සංචේතනා කියන. ඊළඟට පිංගතුනේ මේ ඇස කණනාසේ දිවකය විතරක් නෙමෙයි මනසේ චේතනා පහළ වෙන මනෝ සංචේතනා. ඒ මනසි චේතනා පහළ වෙන්නෙත් අපේ හිතට එන සිතුවිලි ඔස්සේ. අපි කල්පනා කරන අපි ගෙන මට හිතුනා මං හිතුවා මං හිතා හිටිය. අපිට යමක් හිතෙන්නේ සිතයි සිතුවිලි විඤ්ඥානයයි නිසා. ඒ කරුණු තුන එකතුවීමෙන් සිතයි සිතුවිලි විඤ්ඥානය එකතු වෙන. ඒකට අපි ධර්මය කියන්නේ මනසේ ස්පර්ශය කියලා. අන්නේ ස්පර්ශය නිසා විඳීම් ඇති වෙනවා. දැම්බලන්න අපි සමාට හිතා අපිට වෙන දෙයක් නෙවේ පරණ දේවල්. ඔහේ කල්පනා කර ඉන්නකොට ඇස්වල කඳුළු පිරෙනවා. දුක ඇති වෙනවා. සමහරු තනියෙන් කල්පනා කර ඉඳල එක පාට හිනා යනවා. ඇයි අර හිතට එන සිතුවිලි ඔස්සේ සමහර සිතුවිලි ඔස්සේ දුක උපදිනවා සමහර සිතුවිලි ඔස්සේ සැපය උපදින. එක විඳීම. ඒ විඳින අරමුණ හඳුන ගන්න. සමට අඳුන ගන්නවා කෙනෙක් අහනවා ඇයි හිනාවෙන් මට පරණ දෙයක් මතක් වුණා. එක්ක කවරුව යහනු ඇයිම ඇස්වල කඳුළු මොකද ඔය අඩන්නේ. හනේ අපේ අම්ම මතක් වුණා තාත් අද හිටියන ඔන්න මැරිච්ච කෙනෙ නැතිවිච්ච කෙනෙ මොනොහරි ප්‍රශ්නයක්. එහෙම දෙයක් කල්පනා කර අඩනවා. එතකොට හඳුනා ගැනීම සංඥා ඒ හඳුනගත්ත දේ ගැනම මනසේ චේතනා පහළ වෙන. අන්න ඒකට කෙනව ධම්ම සංචේතන මනසේ පහළ වෙන සිතුයි චේතනා. එහෙමනම් දැන් ඔබට ඔය ටික හොඳට තේරුණා නං දැන් ඔබට එකක් තේරෙනවා චේතනාව තමයි කර්මය. ඇහැට පේන රූපයක් ඔස්සේ චේතනා පහළ වෙනවා. කනට ඇහෙන සබ්දයක් ඔස්සේ චේතනා පහළ වෙන. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ චේතනා පහළ වෙනවා. මේ දිවට දැනෙන රසය ඔස්සේ චේතනා පහළ වෙන. කයට දැනෙන පහස ඔස්සේ චේතනා පහළ වෙනවා මනසට එන හැම අරමුණක් ඔස්සේම චේතනා පහළ වෙන. එහෙම නං ඔන්න දැන් ඔබ නුවනින් හිතලක් බලන්න අපි කාටවත් ඔබටවත් මටවත් අපි කාටවත් චේතනා පහල කරන්න නැතුව ඉන්න පුළුවන්ද. චේතනාව තමයි කර්මය. එහෙම නම් පේනවා කර්ම රැස් කරන්න නැතුව. අපි කාටවත් කර්මයක් රැස් නොකර ජීවත්වෙන පුළුවන්ද. කිසි කෙනෙකුට පුළුවන්කමක් නෑ. හැම වෙලාවිම ඇහැට පේන රූපයක් පාසා චේතනා පහල වෙන කර්ම රැස් වෙනවා. කනට ඇහෙන සබ්දයක් පාසා චේතනා පහළ වෙනවා කර්ම රැස් වෙන. නාසයට දැනෙන ගඳ සුවද දිවට දැනෙන රස කයට දැනෙන පහස මේ හැම වෙලාම චේතනා පහළ වෙන කර්ම රැස්සෙනවා. එනම් අපිට කර්ම රැස් කරන්න ඇතුව ජීවත්වෙන්න බෑ. මතකතියාගන්න බුදුරජාණන් වහන්සේලා ලෝකට පහළ වෙලා අපිට පෙන්නල දුන්නේ කර්ම රැස් නොකර ඉන්න ක්‍රමයක් නෙමේ. එහෙම ඉන්න බෑ කාටවත්. මේ බනාහැවට පස්සේ ඔන්න දැම් බනහපුයිලේ ඉදම් මං කර්ම රැස් කරන්නෑ කියලා එහෙම ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්නපු මාර්ගයක් තියෙන. මේ කර්මය නිරුද්ධ කරන්න පුළුවන් මගක් තියෙනවා. ඒ මාර්ගයේ වඩාගෙන ගිහිල්ල තමයි මේ කර්මය නිරුද්ධ කරගන්න තියෙන්. ඒ මාර්ගයට ධර්මය කියන කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඒ තම යාර්යෂ්ඨායික මාර්ගයේ. කෙනෙක් මේ ආර්යෂ්ඨායික මාර්ගයේ වඩනවා කියලා කියන්නේ කර්ම නිරුද්ධ කිරීම පිණිස එයා මාර්ගී ගමන් කරන. බලන්න හැම බුදු කෙනෙක්ගේම බුද්ධ වචන අපි දන්න අපේ බුදුරජාණන් වහන්සේගේ දේශන අපි කෙන 84,000ක ධර්මස්කන්දය. එතකොට මේ හැම බුද්ධ දේශනාවක්ම හැම බුද්ධ වචනයක්ම පෙර පහළ වෙච්ච බුදුවරු හැම බුදු කෙනෙක්ම ලෝකෙ පහළ වෙලා දේශනා කරේ චතුරාරි සත්‍යය. මේ සත්‍යයාට සංසාර දුකින් එතර වෙන මාර්ගය.
එතකොට මේ සියලු බුද්ධ වචන කැටි කරලා ගත්තොත් ඒක හරය අපි ගාථාවකින් කියනවා. ඔබ දන්නවා සබ්බ පාපස්සා කරන කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානු ශාසන. සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් වලින් වලකින්. අන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල දුන්නේ කර්ම කරන්න ඇතුව ඉන්න නෙවේ එහෙම ඉන්න බෑ. එහෙමනම් කරන්න එපා කිව්වේ එක කොටසක්. එක පැත්තක් තියෙනවා අන්නේ කර්ම කරන්න එපා මොනවදේ. සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් වලින් වලකින්. අකුසල කර්ම කරන්න එපා. කුසලස් උපසම්පදා එහෙමනම් අපේ සිත කය වචනය මුල් කරගෙන අපිට පුළුවන් කුසල කර්ම රැස් කරන්න පුුණ්‍ය කර්ම රැස් කරන්න. ඒව කරන්න එපා කියල කොහෙවත්නෑ. ඒව රැස් කරන්න ඕන ඒව වඩන්න ඕන ඒව දියුණු කරන්න ඕන කුසලස් උපසම්පද එක වර්ධනය කරනවා. අකුසල කර්මවලින් වලකිනවා කුසල කර්ම වඩනවා. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරනවා. එතකොටත් පින්වතුනි කර්මයක්ම තමයි රැස් වෙන්නේ. දැන් අපි හිතම අපි භාවනා කරනවා. ඔබ හොදට භාවනා කළ ඔබ සමාධිය වඩනවා. ඒ සමාධී තුළ රැස්වෙනවා ආනින්ජාබි සංස්කාර. කෙනෙක් පින් කරනකුට රැස්වෙනවා පුඤ්ඥාබි සංස්කාර. කෙනෙක් අකුසල් කරනකුට රැස්වෙනවා අපුඤ්ඥාබි සංස්කාර. කර්ම පිනට අනුව කර්ම සකස් වෙනවා විපාක පිණිස කරන අකුසලයට අනුව විපාක පිණිස කර්ම සකස් වෙනවා. කෙනෙක් භාවනා කරනකොට සමාධිය වඩනකොට ඒ සමාධියට අනුව ඒ ධ්‍යානයට අනු ආනින්ජාවි සංස්කාර විපාක පිණිස කර්ම හැදෙන. ඒ නිසා තමයි ධ්‍යාන වඩනය ඒ ධ්‍යානයන් තලවලට අනුව බ්‍රහ්ම ලෝකොල උපදිනවා. ඒ කර්මයට අනු උපත කරයනවා. මතකතියාගන්න අපි කවුරුත් මේ උපත කරා යන්නේ කර්මයක්ත් එක්ක. කර්මෙන් තමයි අපි ඇදගෙන යන්නේ. පටිච සම්පාධි බුදුරජාණන් වහන්සේ විස්තර කරද්දි පෙන්නනවා. බව පච්චයා ජාති විපාක පිණිස කර්ම සකස් වෙන නිසා ඒ කර්මය ඔස්සේ තමයි උපදින්නේ. භවය විපාක පිණිස කර්ම හැදෙනවා. කාමලෝක විපාක පිණිස කර්ම සකස් වෙනකොට කාමලෝක උපදිනවා. අකුසල් පැත්ත බලවත්නං එක්කො නිරේ තිරිසං අපාය ප්‍රේත ලෝකේ අසුරාපායක කොහරි අකුසලයට අනු උපදී. මනුස්සලෝක අයිතිත් කාමලෝකෙට. කෙනෙකුට පංචකාමයන් තුළ පින පැත්ත බලවත්. එයා දිවිය ලෝකෙ උපදිනවා. දිවිය තල හයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ කෙනාගේ පිනේ ප්‍රමාණයට අනුව විපාක පිණිස කර්ම සකස්වෙන ස්ථාන. එදකොට කෙනෙක් රූප දෙහාන වඩලන එයාට හැදෙනවා රූප භවයක්. රූප ලෝකයේ රූප කියලා කියන රූපී දෙහාන තල. ඒ දෙහාන ලබලා රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවයා. ඊළඟට අරූප දෙහාන වඩලන ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින් චඥායතන නේව සංඥාන ආසංඥායතන මේ වගේ අරූප දෙහාන ගැන ධර්මය පෙන්න්නන. කෙනෙක් මේ අරූප දෙහාන වඩලතිනවා. එයා උපදිනවා අරූපී බ්‍රහ්ම තලවල උපදින. එහෙමනං කර්මයට අනුවයි උපදින්නේ. කාමලෝක විපාක පිණිස කර්ම හැදුනුත් කාමලෝකට ඇදිලෙනවා. ධ්‍යාන වඩලා ඒ ධ්‍යාන පිරිහෙන් නැතුව වඩපු කෙනෙක් නම් ඒ ධ්‍යාන තලවලට අනුව බ්‍රහ්මලෝකල උපදින. අරූප දෙහාන වඩපු කෙනෙක් නම් අරූපී බ්‍රහ්ම තලවල උපදින. පිංහතුනේ මේ කර්ම විෂය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් රහතන් වහන්සේලා ගැන ගත්තු. උන්වහන්සේලා ආර්යෂ්ඨායික මාර්ගය වඩලා අර කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව සම්පූර්ණයෙන් වඩල මේ සියලු කර්මයන්ගේ මිදිච්චයි. සියලු කර්ම ප්‍රහාණය කරගත්තයි. ඒ රහතන් වහන්සේලා ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මී විස්තර වෙනවා. කීනම් පුරාණ නවන් නත්ති සම්බව විරත්ත චිත්තා ආයතිකේ බවස්මි තේකීන බිහිජා අවිරුල්හි චන්ද නිබ්බන්ති දිහිරා යථායම්පදීපෝ.
කීනම් පුරානම් පැරණි කර්ම ඔක්කොම ෂය කරලා තිය. පෙර සසරය කරපු කර්ම විපාක ඒ පැරණි කරම ඔක්කෝම ෂය කරා. නවන් නත්ති සම්බවන් අනාගතයේ භවයක් පිණිස අලුතෙන් කර්ම රැස් කරන්නෙත් නෑ. විරත්ත චිත්තා ආයතිකේ බවස්මින් අනාගතයේ භවයක් පිණිස හිත පිහිටල කර්ම රැස්වීමක් සිද්ධ වෙන්න. තේකීන බීජා අවිරුල් හිච්චන්ද එක හරියට බීජයක පැළවෙන ස්වභාව නැති වුණාවගේ. දැන් ඔබ හිතන්න මුං ඇටයක් මෑටයක් වී ඇටයක් මොනවාහරි පැළවෙන දෙයක් තියෙන. එහි පැළවෙන ස්වභාව නැති කරන්න පුළුවන් පේන ඇටේ තිබුණට පැළවෙන ස්වභාව නැති කරලා. දැන් අපි හිතමු කෙනෙක් මේකට කිරණයක් අල්ලලා. එහෙම නැත්නම් මේක රත් කරලා එක්කෝ බැදලක් කියලා හිතන්න නිකං අර ඇට අතරම තියෙනවා. හැබැයි මේ ඇටේ බැදල රත් කරලා ඒක පැළවෙන ස්වභාව නැති කරපු ඇටයක් බීජය. දැන් එයා ඒක පැළ කරනවා. එයා වතුරදානවා පෝරදානවා පස්දානවා හැබැයි පැළවෙන්න ඇයි පැළවෙන ස්වභාව නැතිකරපු බීජයක් වගේ. එතකොට පේන්න තිබුණට අර බීජය එහි පැළවෙන ස්වභාව නැති වෙලා තියෙන් රහතන් වහන්සේලත් ඒ වගේ. උන්වහන්සේලාටත් ඇස කණනාසේ දිවකයි මනස තියෙනවා. ඒව නැති වෙලා නෙමේ. උන්වහන්සේලාට ඇස කණනාසේ දිවකයි මනස තිබුණට ඒ මුල් කරගෙන අවිද්‍යාව ප්‍රහාණය වෙලා නිසා විපාක පිණිස චේතනා පහළ වෙන්න. විපාක පිණිස කර්ම සකස් වෙන්න. දැන් අපිට දැන් ඔබට හිතෙන්න්න පුළුවන් ඉතින් අපිට එහෙම නංස් රහතන් වහන්සේලාට නම් හරි. උන්වහන්සේලා ගැන බුදු හාමුදුරුව පෙන්නුවේ නිබ්බන්ති දිහිරා යථායම්පදීපු පහනක් නිවිලගයා වගේ නිවී යන එතනින් අවසානයි. හැබැයි සාමාන්‍ය මනුස්සයා කර්ම රැස් කර කර මේ යන ගමනි කෙලවරක් හිතාගන්න පුළුවන් ගමනක් නෙමේ. පිංහතුනි ඔබත් මමත් ආපු සංසාර ගමන කොච්චරද කියලා අතීතයට හිතාගන්න පුළුවන්කමකුත් නෑ. ඊළඟට මතක තියාගන්න කෙනෙක් හිතන්න පුළුවන් මේ මෙයා නිසා තමයි මේ මුං කරපු කර්ම තමයි මේ මුන්ගේ පව් තමයි අපි ගෙවන්නේ. ඔහොම අහල ඇතිනේ ඔබන සමහරෝගේ වල්වල කියන දේ අහන්න ඇති දරුවෝ සමහරලාට ගෙවල් වල ප්‍රශ්න කරදර එනකොට සමහරය බනිනකොට කියනවා මේ මුන්ගේ කරුම තමයි අපි මේ ගෙවන්නේ මේ මුන්ගේ පව් අපේ පිටිං යනවා. මතක තියාගන්න කාගෙවත් පව් කාගෙවත් පිටිං යන්නේ නෑ. කවුරුත් කරපු කර්ම කවුරුවත් අරගෙන යන්නෙත් නෑ. එහෙම නං ඔබත් මමත් අපි කවුරුත් මේ සසරය අරගෙන යන්නේ අපිම වපුරපු දේවල්. අපිම සසරය කවදා හෝ කරපු කර්ම මේ අපි ගෙවන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා පෙන්නවා ගිහියෙක් වේවා පැවිද්දෙක්වය හාමුදුරුගෙනෙක් වුණත් ගිහි ජීවිතය ගත කරත් මෙහිනින් වහන්සේ නමක් වුණත් උපාසකෙක් වුණත් උපාසිකාවක් වුණත් කවුරුණත් උදේ හවස සිහි කරන්න කෙන මේ විදිහට කම්මස්ස කෝමිහි මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙ. කම්ම දායාදු මම කර්මය දෑවැද්ද කරගත්ත කෙනෙ. කම පටිසරණෝ මම කර්මය පිළිසරණ කරගත්ත කෙනෙ. කම බන්දෝ මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑ මම රැස් කරගත්ත කර්ම. කර්මය මතයි මං ඉපදිලා තින කම්ම යෝනි කෙන පෙර අපි කරපු කර්මය මත තමයි අපේ උපත මේ තීරණය වෙලා තියෙන. මනුස්සලෝකේද නිරේද ප්‍රේතලෝකෙද තිරිසං අපායද අපි මේ උපතට ආවේ පෙරකරපු කර්මය මත. යම්කම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තස්සදායාදු. මම යම් යහපත් දෙයක් කරොත් ඒ යහපත් විපාක මම අරගෙන යනවා දෑවැද්ද හැටියට. මම කරන්නේ අයහපත් දෙයක් නං ඒ අයහපත් විපාකේ සසරි ගෙනියන්නෙත් මමමයි කියලා හිතන්න කිය. ඔන්න ඔබ උදේ හවස හිතන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් නම් නිතර උදේ හවස කර්මය ගැන හිතන්න කියන මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙ කර්මයම උපත්තිය කරගෙන ඉපදිච්ච කෙනෙ මම කර්මයම ඥාතියා කරගෙන සසර යන කෙනෙ මම කර්මය පිළිසරණ කරගෙන ජීවත්වෙන කෙනෙක් මට ඉන්න එකම නෑය මගේ එකම ඥාතියා මමම රැස් කරගත්ත කර්ම මම යම් හොදක් හෝ නරකක් කරොත් ඒක විපාක මා කරාම එනවා කියලා හිතන්න කියන. උදේ හවස හිතන්න කියන. එහෙම හිතනවනං
අපිට කර්මය ගැන හොඳට තේරෙනවා නම් අපි කවදාවත් අකුසල්වලට යොමුවෙන්නේ කර්මී ගැන නිතර හිතන කෙනාට අපි හිතම් කේන්තියන් තරහක් ඇති වෙනවා. යම් අකුසලේකට හිත නැඹුරු වෙනවා. ඒ සැනින් මතක් වෙනවා. මං මේ දේකරුත් මට මේක විපාකයක් සසරේ අරගෙන යන්න වෙනවා. එයා ඒක වලක්ව ගන්න. පිංහතුනි අකුසල සිතත් අකුසලයක්ම තමයි හැබැයි ඒක විපාකයේ බරපතල වෙන්න එක ක්‍රියාවක් හැටියට ද අප හිතම කෙනෙකුට සතෙක් මරන්න හිතෙනවා. ඒ සිතුවිල්ලත් අකුසල සිතුවිල්ලක්ම තමයි. හැබැයි එයා ප්‍රාණඝාතයක් වෙන්න නං ඒක සම්පූර්ණ වෙන්න ඕන ක්‍රම බුදුහාන්තුරු පෙන්න්නනවා. ඔහුගේ අතින් ඒ සතා මැරෙන්න්න ඕනේ උපක්‍රමයක් වදනවා පණ ඇති සතෙක් කියල දැනගන්නවා. ඒ උපක්‍රමය තුළ මේ සත්වයා මේ යනවා. එතකොට තමයි ප්‍රාණඝාත අකුසලේ සම්පූර්ණ වේ. එහෙම නැතු අපි හිතෙන් හිතනවා ආය හිතන නෑමං එක් කරන්නේ. ඒක හොඳ නෑ ඒ අකුසලයක් කියල හිතල වලකින අන්න එහෙමයි අකුසල් වලින් වලකින්. කෙනෙකුට හොරකං කරන්න හිතෙනවා. හැබැයි හොරකම කර්ම විපාකයක් හැටියට යකුසලේ සම්පූර්ණ වෙන්න නම් සොරකම නැමති කර්මය සිද්ධ වෙන්න නම්. ඔහු සිතුවිල්ලෙන් මේක වෙන්න. ඔහු ඒක ක්‍රියාවට නංකන්නටෝට. අනුන් සතු දෙයක් වෙන්නට ඕනේ ඒක ගන්න සොර සිතක් පහල වෙනවා උපක්‍රමයක් වෙදනවා එක ගන්නවා තිබ්බ තැනි මුසවන. එතකොට අන්නේ විදිහට තමන්ට පුළුවන් එන සිතුවිල්ල කුසල් දකුසල්ද. මේක පින්ද පවුද හොඳද නරකද යහපත් අයහපත්ද නුවනින් විමසල බලල අකුසලෙන් වලකින් කුසල් වඩත් ඒ විදිහට ඔබ පුරුදුවෙන්න. මේක බොහොම සරලයි. ධර්මය හරියට තේරුම් ගත්තට පස්සේ ඉගෙන ගත්තට පස්සේ ඔබටම ඔබේ ජීවිතයේ ධර්මානුකූලෝ ගෙවා ගත කරන්න පුළුවන් ගලප ගන්න පුළුවන්. බුදු හාන්දුරු පෙන්න්නනවා විතක්ක සන්ටාන කියල සූත්‍ර එක බොහොම ලස්සනට පෙන්නවා. හිතට එන විතර්ක සිතුවිලි කොටස් දෙහකට බෙදල බලන්න මේක කුසල්ද මේ අකුසල්ද. මේ සිතුවිල් ඔස්සේ රාගදේශ මෝහ වැඩෙන දෙයක්ද මේ සිතුවිල් ඔස්සේ රාගදේශ මෝහ ප්‍රහාණය වෙන පැත්තටද මේ තියෙන්. අකුසල සිතුවිල්ලක් නං ඒකෙන් බලකින්න. කුසල ඒක නං ඒක යෙදෙන්න සරලයි. එතකොට ඔය විදිහට ඔබට පුළුවන් තමන් ගැන හැබැයි සිහිය තියෙන්නවා. ධර්මයට අනු ගලපල බලන්න ඕන මේ බණයහුවටද බොහෝ දෙනෙකුට වෙන්නේ බණ දන්නවා. ඕන තරම් පණහල ඇති. ගොඩාක් දේශනාහල ඇති. සමට මේ බනාහන කොටත් හිතෙනවා මං ඕක දන්නවානේ. ඔයිටිකම කලින් අහල තියෙනවාද. අවෝක මං අහල තියෙන ඔය බණ අහල තියෙන. ඔය කාලෙකට කලින් ඔය බණ ඔය හාන්දුරන්ගෙන් මං අහලති හොම හිතෙනවා. හැබැයි කොච්චර ඇහුවත් ඊට අනුව ගලපගෙන නැත්නම් ඔබ ඔබේ ජීවිතය අසාර්ථකයි. ඔබ ධර්මය ඔබට ගලපගත්ත කෙනෙක් නෙමේ. බණ අහනකොට පිනක් රැස්සෙනවා තමයි. හැබැයි බුදු හාන්දුරු පෙන්න්නනවා බණ අහල එයා එතනින් ඒක නවත්තනවනං ක්‍රියාවට යොදවන්න නැතුව. ඒ ධර්මී තමන්ගේ ජීවිතය තුළින් ගලපගෙන ධර්මය හැසිරෙන් නැත්නම් ඒක හරියට අනුන්ගේ හරක් බැලුවෝගේ කියන. දම පදේ ලස්සන ගාථාවකින් බුදු හාන්දුරු දේශනා කරන. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම විස්තර කරන්නේ. ඒ තමයි බනාහන එක පිනක්. කල්ප ගානක් විපාක දෙන පිනක් බණ ඇසීම කිය. හැබැයි එයාට ඒ පින විතරයි. එයාට ඒක සම්පූර්ණ ප්‍රතිඵල ලබාගෙන සසරෙන් මිදෙන්න්න තියෙන අවස්ථාව ඔහු ඒ ධර්මය හැසිරෙන් නැත්නම් ඔහුට අහිමි වෙලා යනවා. පින කියන්න විපාකදීල අවසන් වෙන දෙයක්. ඒ නිසා දැන් අපි ගමු හරක් බලන කෙනෙ බුදු හාන්දුරන්ගේ උපමාවම් විස්තර කරගම්. ඉන්දියාව හරියට ඔයි දඹදිව හරක් ඉන්නවන්. ඒ මිනිස්සු ඒ අයගේ ගොඩක් ඔය ඒ කාලෙත් හරක ගැන බුද්ධ දේශනා ගොඩක තියෙනවා මේ හරක් ගැන ගවයා කියන සතා ගැන මොකද ඒ අයි බොහෝම ගෞරුවෙන් සැලකුව. ඒ කාලේ දෑවැද්දට පවා ගවයන් ගව රංචු පිටින් මේ කිරියල දෙන්නු මෙහෙම තමයි දීලා තියෙනේ දේශනාවල ගොඩාක් තියෙනවා. එතකොට කෙනෙකුගේ ගව පට්ටියක් බලාගන්න කෙනෙක් ඉන්න. ඔහු මොකද කරන්න අර ගවයෝටික ඔහු එක ඔහුගේ රස්සාාව ගව පට්ටිය බලාගන්නේ ගවයෝටික එක්කරගෙන ගිහිලා තනකොල කන්න දක්කගෙන යනවා. වතුර පෝනවා කෑමටි කාන හදල දෙනවා මොනොහරි තනකොල හරි පිදුරු හරි ගෙනල්ල උන්ට කන්න හදලා දෙනවා.
හවසට ආපහු ඒ ගව පට්ටියට දක්කගෙන ඇවිල්ල උන්ව දාලා ඉවරල යනවා. එදකොට මේකට ඔහුට හම්බෙන්න වැටුපක්. ඔන්න ගොමටික ගෙනියන්න දේච්චරයි. ඒ අරෙන් හරකගේ තියෙන වටිනාමදේ ඒව ලැබෙන්නේ. මේ ගවයන්ගේ කිරි ටික කිරි ගිතෙල් වෙඩරු එතකොට මේ වගේ අර ඒ කිරිවලින් ගන්න වටිනාම දේවල් ටික ඒවයි අයිතිය තියෙන්නේ හරකුන්ගේ අයිතිකාරයට. හරක් බලන කෙනාට ලැබෙන්නේ වැටුපක් විතරයි. ඒ වගේ බණ විතරක් අහලා ශෝක් බණටික කියල සමහරු බනහලා හිත නොනේ ශෝක් බණටික හොද බණටික එච්චරයි. එතනින් එහාට තමන්ගේ ජීවිතයට ධර්මය ගල්ප ගන්න එයා හරියට අරනුන්ගේ හරක් බැලුවගේ. බනහනකොට රැස්වෙන පින රැස්වෙනවා ඉච්චරමයි. ඒ නිසා ජීවිතයට මේ අහපු ධර්මය ගලපගන්න දැන් ඔබ දන්නවා කර්මය කියන මොකක්ද. කර්ම රැස්වෙන්නේ කොහොමද. අපේ සිතකයි වචනය ඔස්සේ චේතනා පහළ වෙනකොට මේ චේතනාවමයි කර්මය. එනිසා අකුසල සිතුවිල්ලක් දවේශය වෛරය කේන්තිය පලිගැනීම මේ සිතුවිලි බලවත් වෙලා. සිතුවිලි හිතට එනකොටම හිතන්න මේ අකුසලයක් මට මේක විපාක කවදාහරි සසර ගෙනියන්න වෙනවා. මං මේ දේ නොකළ යුතුයි. එහෙම හිතල අකුසලෙන් වලකින් කුසලයට හිත යොමු කරගන්න. දැන් කෙනෙකුට හිතෙන්න්න පුළුවන් අපේ ජීවිතයේ කර්ම හැම විලේම රැස්වෙනවානම් හරි පුදුමයින කියලා. පිංහතුනි එක වෙලාවක් තියෙනවා විපාක ශක්තියක් නැති කර්මත් අපිට රැස්වෙනවා. විපාක ශක්තියක් නෑ. ඒ තමයි හීන දකිනකොට අපි නිදාගෙන ඉන්නවා. ඒ අපි සිහියෙන් වෙන දෙයක් නෙමේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් නිදාගෙන ඉන්නවා. ඒ නිදාගෙන ඉන්නකොට හීන පේනවා. සිහින ගැන ලස්සන දේශනාවක් තියෙන ආදිත්ත පරියාය කෙන සූත්‍රය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහනිනී සිහින කියලා කියන්නේ ජීවිතයේ වඳ බව. සිහින කියලා කියන්නේ ජීවිතයේ පල රහිත බව. සිහින කියලා කියන්නේ මුලාවක් කියනවා. එතකොට එක වඳ බව පලරහිත බව එක මුලාවක්. ඒ නිසා විපාක ශක්තියක් නෑ කියනවා. ඔබට තවත් තේරේ මේ විදියට විස්තරක දැන් අපි ගම අපි නිදාගෙන ඉන්නකොට හීනේ බලන්න සමහර හීන අපි හිතපුවත් නැත අපි මේ සැලසුම් කරලා චිත්‍රපටි බලනවාගේ හීන බල නොනෙමේ ටෙල්නාට්‍ය කොටස් බලනවා වගේ අද එක හීනයයි හට එතන ඉදං ඉතුරු ටික ඊළඟ දවස ඊළඟ කොටස එහෙම හීන බලනවා නෙමේ. සිහින කියන අපි හිතපුවත් නැති දේවල් පේන්නේ. සත්තු පන්නනවා ඊළඟට එක දේවල් පේනවා. සමහර වෙලාවට පේනවා තමන් රණ්ඩු වෙනවා ගහගන්නවා තරහකාරයන්ගෙන් පලිගන්නවා වෙඩි තියෙනවා බෝම්භ ගහනවා ජීවිතයට බෝම්බයක් දැකලවත් නෑ. හැබැයි හීනේ වෙඩි තියෙනවා පලිගන්නවා ගහගන්නවා මේවා හීනෙන් දකිනවා. දැන් අපි හිතම හීනෙන් කාට හරි ගහල මරණවා දකිනවා. හීනයක් උදේ පාන්ද රවදි වෙනවා දැන් නැකිටපු ගම මිනිමරු වෙද්ද. ඒක සිහිනයක් විතරයි. ඒක විපාක ශක්තියක් නෑ. ඊළඟට හිතන්න කෙනෙකුට රාග සහිත හීන පේනවා. සමල රාග සහිත සිහින දකිනවා. කෙනෙක් ගැන හිතේ ඇතිවෙච්ච රාගික සිතුවිල්ලක් වෙන්න පුළුවන් ඒක සිහිනෙන් දකිනවා. ඇත්ත වගේ. නැකිටපු ගම වැරදි කාමසයවනයට අහු වෙලාද නෑ එක සිහිනයක් විතරයි. හීනෙන් දකින ආස කරන දෙයක් කඩයකින් හොරකං කරගෙනනවා. කාටවත් අහුවෙන් නැතුව හරියටම වටිනා කියන දෙයක් හොරකං කරගෙනනවා සිහිනෙන් දකින. දැන් ඒක ගෙනහල්ලා ගෙදර තියෙනකොටම කාම්බරයට ඇවිල්ල බලනකොට මෙන්න එක පාට ඇහැරෙනවා. ඇහැරිච්ච ගමන් තියෙනවා මම මේ හීනය යන්න දැක්කි. දැන් හොරෙක් නෙමේ නැගිටපු ගම. ඒක සිහිනයක්. ඒ නිසා සිහිනෙන් පේන දේවල්වල අපට විපාක ශක්තියක් නෑ. හැබැයි මතකතියාගන්න සිහින මේ පාපී සිහින පේන්නේ ඇයි. හිතේ තියෙන අකුසල සහගත සිතුවිලි තමයි නින්ද තුළ පවා එක එක භයානක පාපී විකෘති හීන හැටියට අපිව ඒ වගේ පෙළන්න. සිහිනෙන් අපි පීඩාවිදින පෙළනෝ. සමහරු හීනෙන් බයවෙනවා. නොයෙක් කෙලෙස් සහිත භයානක හීන දකි නර හිතේ තියෙන දවේශය වෛරය කේන්තිය දවස තිස්සේම හිතේ
ඇවිස්සිච්චකම හිත විසිරීම කලබලේ මේ ඔක්කොම ඒ හැම දෙයකටම උපකාරවෙන. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා එවැනි භයානක හීන දකිනවනං ඒකට කළ යුතු භාවනාවක් පෙන්. ඒ තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ආනිසංස 11න් පළවෙනි දෙවනි තුන්වෙනි කියන ආනිසංස 3ම තියෙන්නේ නින්ද ගැන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙක් හොඳට මෛත්‍රිය වඩනවන්න සුකන් සූපති සැපසේ නින්ද යනවා. එයාට නිදාගන්න ගිහිලා මානසික වදයක් පීඩාවක් විඳින්න අවශ්‍යන යාට සැපනින්දක් ලැබෙනවා. එයා හොඳට මෛත්‍රී වදන කෙනෙක් නම් සුකම් පටිබුංජති ප්‍රබෝධමත් අවදි වෙන. ඔහු ප්‍රබෝධමත් අවදිවීමක් ලබනවා. න පාපකන් සුපිනම් පස්සති යන්න ඊළඟ එක පෞකාර හීන දකින්නේ. මෛත්‍රී භාවනා වඩන කෙනාන්න පාපකන් සුපිනම් පස්සති පෞකාර හීන දකින්නෑ කිය. ඒනම් මතකතියාගන්න හීනෙන් බයවෙන්නේ හීනෙන් කියවන්නේ හීනෙන් දොඩවන්නේ. පෞකාර පාපී හීන දකින්නේ හිතේ තියෙන දේශය වෛරය කේන්ති ඇවිස්සීම කලබලේ කෙලෙස් සහිත දේවල් තමයි බලවත්තේ. මෛත්‍රිය වඩන කෙනා බොහොම සාන්ත සැප නින්දකට වැටෙනවා. ඔහුට සැනසිලිදායක බොහොම සැපවත්. අර පෞකාර භයානක හීන දකින්නේ සැපනින්දක් ලැබෙනවා. ඒ නිසා මතකතියාගන්න දැන් හීන කෙසේ විතත් හීනෙන් අපි හිතම සාමාන්‍ය මනුස්සයකුට එදිනෙදා ජීවිතය තුළ ගෙවල් වල ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න රස්සාාවට ගියත් එතනත් ප්‍රශ්න ගොඩා පාරිතොටේ ගියත් කලබල ප්‍රශ්න කොච්චර හොඳට හිටියත් මිනිස්සු ඇඟට මයියෙන්නේ රණ්ඩුවට එනවා ඇගේ වැදුනත් මරාගන්න එන්න මිනිස්සු එක් අපි ජීවත්තෙන් එවැනි සමාජයක ඉන්නකොට කලබලයි තමයි හිත කරන්න දෙයක් නෑ මේ ලෝකෙ සභහා. එතකොට ඒ තුළ අපේ හිතම අපිට නින්දෙන් හීන පැත්තක තියමු. අර වගේ අපිට ගොඩාක් මෛත්‍රිය වඩාගෙන හිත ගොඩක් රැකගන්න අපහසු තත්ත්වක අපි හිටියත් සීලය කියලා කියන්නේ අපේ හිත කය වචනයෙන් සංවර කරනදී. සීලේ කැන කය වචනය සංවර කිරී. භාවනාවෙන් තමයි හිත සංවර කරන්න අර හිතට එන සිතුවිලි පාපී සිතුවිලි අටපත් කරලා නින්ද තුළ පවා හිතේ සැනසීමක් ලැබෙන්ඩි භාවනාවෙන්. හොඳට සිල් රකින්න කෙනා සීලය තුළින් සීමාවක් ඇතුව එන සිතුවිලි අකුසලේකට යන්න නොදී දමනය කරගන්න. කේන්ති යනවා සතෙක්කුණ සමට ගහන්න හිතන මරන්න හිතනවා ඒ සැනින් මතක් කෙන මේ අකුසලයක් කන්න වලකින. හොරකං කරන්න හිතෙනවා ආයි වලකින නෑ හොඳ නෑ මේ අකුසලයක්. වැරදි කාම සේවනයට හිත යොමු වෙනවා. ඒකට අවස්ථාවත් හැදෙනවා. හැබැයි සිහියෙන් හිතනවා නෑ මම මේක කරන්නෙම නෑ මම මේක කරන්නෑ කියටවා. අන්න වලකින්. බොරු කියන්න අවස්ථාව එනවා කටට එනවා බොරුව කියන්න. කියන්න හදලා හිතනවානේ නෑ ඔන්නේ. නෑ එක වැඩක් නෑ කියලා මං බොරු කියන්නෑ කියලා ඒක වලකිනවා. කෙනෙක් මත් පැන් මට්‍රාවේ ගෙදරට අරගෙන ඇවිල යාලුව වරින් වරින් බීපන් කියල බලෙන්ප වන්න හදනවා. එයා දැඩි අධිෂ්ඨානයක් හිතත් කියනවා කමක්නය අද විතරණ කියලා හිත කියෙන හැබැයි ඒ සැනින් මතක් කිනවන්නේ මේ අකුසලයක් මං මේ දේ කරන්නේ නෑ. ඒ විදිහට අපිට පුළුවන් අකුසල් කියන දේවල් ඊළඟට වචනයෙන් බොරුව කේලම පරුස වචන හිස් වචන මේම වලකින්න පුළුවන්. ඒ නිසා පිංහතුනේ ඔය විදිහට සීලයක් තුළ අපිට පුළුවන් අකුසල් වලට හිත යොමු එන්න ඉඩ නොදී වලක්ව ගන්න. හැබැයි අපේ හිත දමනය කරගත්තු භාවනාවක යෙදුනොත් ඒ වගේ සීලයකින් දැඩි වෙහෙසත් දරන්න ඕනෙත් නෑ. දැම් මතක තියාගන්න ඔබටම මේටි කහගෙනන්නකොට පැහැදිලිවෙයි අපි භාවනා කරන්න නැතුව සිල් රකිනවා කියලා කියන්නේ ඒ සීලෙ රකින්න හරි අමාරුයි. ඇයි හිත කෙලෙස්වලට දුවනවා. හිත කලබලයි හිත ඇවිස්සිලා. හිත හැමවෙලායිම දවේශයට වෛරයට කේන්තියට ගැටෙන දේවල් වලටම හිත දුවනවා. හැබැයි යා පුදුම වීරියකින් නෑමම් වැරදි වැඩේ කරන්න නෑ කියලා හරියටම පන්සිල් රකිනවා අට සිල් රකිනවා කියලා හිතන්. එයා සීලයක් රැකගෙන ඉන්න පුළුවන් හැබැයි ඒක යා දුකක් හැටියට. ඒක යාට පීඩාව. එයා බොහොම පීඩාවෙන් සිල් රකින්න. ඇයි හිතේ කෙලෙස් වැඩි නිසා.
බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ ලෝකෙ ඉන්න අල්පරජක්ක මහරජක්ක. සමහරයි උපතින්ම කෙලෙස් වැඩි වැඩිවෙන්න පෙර සංසාර පුරුද්දත් එක් වෙන දෙයක් නිසානෙමේ. උපතින්ම කෙලෙස් වැඩිය. ඒ අයි සිල් රකින්න ගහම හරි පීඩාවිදිනවා. ඇයි හිත අකුසලේටම බරවෙනවා. පුද්දුම උත්සාහයකින් වීරියකින් තමයි ශික්ෂාපද රැකගන්න. සමහරයි ඉන්නවා අල්පරජක්ක අල්ප කෙලෙස් ඇතියයි. පෙර සසරි භාවනා කරලා දෙහානවට අපිතුම් බ්‍රහ්ම ලෝකෝල ඉඳලා එනා ඉන්නවා සමාධිය වඩලා. ඒ අයි මනුස්ස ලෝකෝලට ආවත් අර පෙර සංසාර පුරුද්ධට කෙලෙස් අඩුයි. රාගේ දවේශය ගැටෙන ගති අඩුයි. ඒ අයට සිල් රකින්න හරි පහසුයි. ඒ අය සිල් සමාදන් වෙච්ච දවසිදං ආසාාවෙන් සිල් රකිනු. සීලේ ගුණ කියන. ඔහුට සීලේ කියන්නේ ආභරණයක් වගේ වටිනා දෙයක්. එයා බොහොම සතුටෙන් සිල් රකින්නේ. එහෙනම් අපිට පේනවා අපි හිත දමනය කරගන්න පුළුවන් වුණොත්. භාවනාවකට යොමුණොත් අපිට සිල් රකිනවා කියන එක හරි ලේසි දෙයක්. ඇයි අපේ හිතේ කෙලෙස් යටපත් වෙලා තියෙන. මෛත්‍රී භාවනාව හොඳට වඩන කෙනාට දේශ සහිත සිතුවිලි බලවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි. මහනෙනි ව්‍යාපාදය තරහාව කේන්තිය මේක යටපත් කරගන්න ප්‍රහාණය කරගන්න නම් මෙත්තා භාවේ තබ මෛත්‍රිය වඩ බහුල වසයෙන් වඩ. එතකොට මෛත්‍රී භාවනාව වඩන බහුල වසයෙන් වඩන කෙනාට දවේශ සිතුවිලි බලවත්තයෙන් නැත්නම් ඔහුට ප්‍රාණඝාත කරන්න කෙනෙකුට බනින්න පරුස වචනයෙන් බනින්න ගහන්න ඒවට හිත යොමු වෙන්නේ. ඇයි යාට දවේශ සිතුවිලි බලවත්වෙන්නේ. ඊළඟට රාගය බලවත් කෙනාට බුදු හාන්දුරු පෙන්වා අසුභහ භාවේ තබ්බා රාගස්ස පහනයි. එයා අසුභ භාවනාව වඩනවා. පිළිකුල් භාවනාව වඩනවා. එයා මේ ශරීරෙ දිහා හොදට ධාතු වසයෙන් දෙතිස් කුඩුප කොටස් වසයෙන් භාවනා වසයෙන් බිමස විමස කයේ අතාස භාවි බලනකොට රාගය හරියට අසුබේ වඩනකොට බුදුහාන්දුර උපමාවකට පෙන්වා මහනෙන ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුව වගේ. ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවට පසේ එක ඇකිලිලායන. ඒ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා අසුබේ වඩන කෙනාට රාග සහිත සිත නැතිවෙනවා නෙමෙයි තමා තුළ ඇකිලිලා යටපත්වෙන. නැතිවෙන්නේ අනාගාමි වෙනකොට විදර්ශනාවෙන් කෙලෙස් ප්‍රහාණය වෙනකොට අනාගාමි වෙනකොට තමයි කාමරාග පටික සංයෝජනයක් හැටියටම සම්පූර්ණයම නැතිවෙලා යන. එතකං යටපත්වෙනවා. එතකොට ඒ විදිහට යටපත් වනාට පස්සේ එයාට රාග සහිත සිතුවිලි බලවත්තෙන් නැත්නම් අර අසුබේ වඩන කෙනාට එයාට වැරදි කාම සේවනයක් ඒ ශික්ෂාපදේ රකිනක යාට හරි පහසුයි. එයාට අමුතු උත්සාහයක් වීරයක් දරන්න දෙයක් නෑ එයාගේ හිත ඒවට යොමුුවෙන්නෙම නෑ. එයාගේ හිත හැම වෙලාම සංසිදිල රාග සහිත අරමුණ ඔස්සේ හිත දුවන්නේ. ඒ නිසා මතකතියාගන්න හොඳට භාවනා කරන කෙනෙකුට සිල් රකිනවා කියන්නේ හරි පහසු දෙයක්. ඔහු ආසාාවෙන් සිල් රකිනවා. කෙනෙක් කියනවන මට සිල් රකින්න අමාරුයි හරි පීඩාවක් මේ සිල් රකිනවා කියන එක කියලයා කෙලෙස් බහුල කෙනෙ. එයා ඒ කෙලෙස් වලින් දවේශයෙන් ඉරිසියාවෙන් රාගෙන් කෙලෙස් වලින් ගොඩක් පීඩා විදින කෙනෙ. එයාට සිල් රකිනවා කෙනෙක හරි අමාරු දෙයක් හැබැයි මතකතියාගන්න අමාරුනත් වෙන විකල්පයක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහනෙන අඩාඩා හරි සිල් රකින්න. කොච්චර අමාරුනත් අමාරුවෙන් හරි සිල් රකින්නකොට ප්‍රතිඵලය ලැබෙනවා. එක අමාරුනත් අමාරුවෙන් හරි යහපත්දේ කරනකොට යහපත් ප්‍රතිඵල ලැබෙනවා. දැන් ඒකට බුදුහාන්දු ලස්සන උපමාවක් පෙන්නවා කෙනෙක් ගමනක් යනවා. ඒ ගමන යනකොට අපි නිකන් සාමාන්‍යනිකන් ලංකාවේ නිකන් උදාහරණයක් ගම්. අපි හිතමු කෙනෙක් කොළඹ ඉදන් නුවර යන ඔන්න ගමන දළදාවඳන්න යනවා කියලා හිත නුවර යන. එතකොට මෙයා කොළඹ ඉදන් නුවර යනවන. මෙයා නුවර බස්ස එකේ නැගලා අඩ ආඩා යනවා. එයා ඒත් යනවද නැද්ද. ඒත් එයාට ගිල්ල නුවරින් බහින්න පුළුවන්. එයා ඒ බස්ස එකේම හිනාවෙවී යන බොහෝම සතුටෙන් යනවා. ඒත් එයාට ගිහිල බහින්න බයිද. ඒත් එයා යන්නේ හරි බස්ස එකේ නම් එයා ඒත් ගිහිල බහින්න. ඒ වගේ කෙනෙක් අඩාඩා සිල් රැක්කත් ප්‍රතිඵල ලැබෙනවා. බොහොම සතුටින් සිල් රකින්න පුළුවන් හොඳට හිත දමනය කළ භාවනා කරන කෙනාට.
යා සතුටින් මේ ගමන යන. කෙනෙක් කෙලෙස් වැඩියයි ලොකු පීඩාවක් තුළේ කොහොම හරි මං මැරුණත් මේ වීරි අතහරින් නෑ කියලා අකුසලේට යොමු නොවී කොච්චර හිතට අකුසල්වලින් පීඩාවත් අකුසලයක් ක්‍රියාවකින් සිද්ධ වෙන්න ඉඩ නොදී හොඳට සිල්වත් ගමනයන් එයත් ගමනයන. ඒ නිසා පිංහතුනේ බුදු කෙනෙක් පහළ වෙලා අපිට පැහැදිලි මාර්ගයක් පෙන්නලා තියෙන්. මේ මාර්ගය අනුගමනය කිරීමයි දැන් අපිට තියෙන්. ඊට අවශ්‍ය බාහිරින් ලැබෙන දේ දැන් ඕන තරන් ඇහිලතිය. දැන් මේ දේශනාම ඔබ හිතන් කොච්චර ඔබට බණ ඇහෙනවද කියලා ඔබ බලත් අද ලංකාවි ගුවන් විදිලි ගත්තත් කොච්චර බණද කොච්චර ධර්ම දේශනා ඇහෙනවද ඊළඟට අන්තර්ජාලය ඔස්සේ කොච්චර බණ තියෙනවද ඉන්ටනෙට් එකට ගියත් YouTube එකට ගියත් ඕනම මාතෘකාවකින් ඔබට පටිච්ච සම්පාද ගැන කර්මය ගැන ඕන තරන් දේශනාව යන්න පුළුවන්. ඒ නිසා බණ පොද්ද කැසද්ද සීඩීද සඟරාද අද ධර්මය ඕන තරන් අහන්න ලැබෙනවා. පැය 24 බණම යන ධර්මය මැහෙන නාලිකා කීයක් තියෙනවාද. ඒ නිසා ධර්මය හොයන කෙනෙකුට බාහිරින් ලැබෙන් ඕන දේ හොඳින්ම ලැබෙනවා. කල්්‍යයාන මිත්‍රයන්ගේ සද්ධර්මශ්‍රවනය අද ලැබෙනවා. ඒක අඩුවක් නෑ. එහෙම නම් ප්‍රශ්නි තියෙන්නේ කොතරද. ප්‍රශ්නි තියෙන්නේ ඔබ තුළ ඒ ඇහෙන ධර්මය යෝනිසෝ මනසිකාරය යෙදිලා තමන්ගේ ජීවිතයට ගලප ගැනීම ප්‍රශ්නයක් තිය. ඒ අහලා ඉතනින් නතර වෙනවනං එයාට අපි කලින් කිවර අනුන්ගේ හරක් බැලුවගේ. ඒ නිසා මේ ධර්මය ප්‍රතිඵල තමන්ගේ ජීවිතයේ ඇතුළට ගන්නන අහන ධර්මය හොඳට නුවනින් විමසීමස තමා තුළින් ගලපල බලන්න මේ ධර්මය ඕපනයිකයි. තමා තුළට ගලපල බලන්න තමන්ගේ ඇස කරනාසේ දීවකයි මන සාහිතන හය තුළි විමසීමස මේක ඇත්ත විමසන්න. ඊළඟට දම්මානු දම ප්‍රතිපදාව ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ධර්මයට අනුකූල ප්‍රතිපදාවකයිදේ අන්න එතකොට ප්‍රතිඵල ගන්න පුළුව. එහෙම නම් ප්‍රශ්නි තියෙන ඔබ තුළයි. කවුරුත් ඇවිල්ල බලෙන් ආවයා සුවාන් වෙන්න නේද හිටිය මෙන්න ඔයාට කියලා මේක මේ බන්දේසියක තියලා අතට පිළිගන්නන්නේ තෑග්ගක් වගේ. තමන් උත්සාහයෙන් වීරියෙන් තමා තුළ උපදවාගන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ බණ කිව්වත් ධර්මය අවබෝධ වෙන්නේ ඒ ධර්මය තමා තුළින් විමසා තමා තුළින් බලන කෙනාට බාහිරින් බුදුහාදුරු පෙන්නනවා තුම්හේ කිච්චං ආතප්ප මහණෙනී නුඹමයි නුඹලාමයි මේ දේ කරගත යුත්තේ. අක්කාතාරෝ තතාගතා බුදුරජාණන් වහන්සේලාට පුළුවන් පාර කියලා දෙන්න මඟ පෙන්වන්න විතරයි. බලෙන් නිවනට ගෙනියන්න බෑ පාර කියලා දෙනවා. ඒ පාරය යනවාද නැද්ද කියන එක තනිකරම බේදයක්. එනිසා පිංහතුනි අප්‍රමාදී වෙන්න ධර්මය තියෙනවා. ධර්මය ඇහෙන ඕන තරන් ධර්මය ඇහෙනවා. ඒ අහන ධර්මය නුවනින් විමසලා ජීවිතයට ධර්මය ගලපගන්න නිතර මරණය ගැන හිතන් එතකොට අප්‍රමාදී භාවය උපදිනවා. දැම්මම් මැරුණොත් කොහේ අයිද කියලා ඔබ ඔබේ හිතෙන් අහන්න. අන්න එතකොට ඔබට අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න වීරයක් තමා තුළින් උපදින. එනිසා කරමය ගැන හිතන්න හැම බුදු කෙනෙක්ගෙම බුද්ධ වචන සබ පාපස්සා කරන සියලු පාපි අකුසල්වලින් වලකින්. කුසලස් උපසම්පදා පුළුවන් තරන් කුසල් වඩන්න පින් කරන්න. සචිත්ත පරියෝධපන තමන්ගේ හිත දමනය කරගන්න. ඒ තම් බුද්ධානු ශාසනම් මේ බුද්ධ ශාසනය තුළ බැහැම දෙනාටම උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනු. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනයෙන් අපි රැස් කරගස් සියලු පින. සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවියශ්‍රයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල අපි දෙවියන්ට පින් දෙමු. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශීර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියල අපි ආශීර්වාද කරනවා. විශේසෙන් අද මේ ධර්ම දේශනාවේ පින්බරදාය කත්ති දරන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ රෝවිල් කියන ප්‍රදේශයේ පදිංචිව සිටින ඒ පින්වත් පිරිස සෙව්වන්දි මහත්මිය ඒ වගේම රවී කල්පගේ මහත්මා සහ රවීන් ෂෙනාලි කල්පගේ කියනේ මුණපුරන් හැතුළු මේ පවුලේ සියලු දෙනා එකතු වෙලා තමයි අද මේ ධර්මදානමය පින්කම සිදු කරන්න. එයාගේ ප්‍රධාන මාරමුණ නොවැම්බර් මාසෙ 5 වෙනි දින අභහ ප්‍රාප්ත වන්නට යෙදුණු NSA පෙරේරා පියතුමන්ට පින් අනුමෝදන් කිරීම.
තිගේ පෙරේරා පියතුමන් ඇතුළු පරම්පරාගත වර්ග පරම්පරාගත මිය පරලොවගේ පින් අපේක්ෂාවෙන් ඉන්න සියලු ඥාතින් සිහිපත් කරගෙන ඒ අයට පින් අනුමෝදන් කරම ඒ අය සාධු කාර්දිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා වහ වහා සංසාරදුකින් අතමි දේවා කියල සාදු කියල පින් දෙන්න. ඒවගේම සුජීවත්ත සිටින මෑණියන්ට දරුමුණුපුරන් ඇතුළු පවුලෙ සියලු දෙනාටම ආශිර්වාද කිරීම අරමුණ තින් එහෙමනගේ පවුලෙ සුජීවත්ව ඉන්න මෑනිවරු දරුවන් මුණුපුරන් ඒ හැම දෙනාටමත් විශේසිෙන් අද දායකත්වය දැරු සෙව්වන්දී මහත්මිය රවී කල්පගේ මහත්මා රවීන් ශනාලි කල්පගේ ඒවගේ මේ මුණපුර මිනිබිරියන් ඇතුළු පවුලි හැම දෙනාටමත් ධර්මශ්‍රවනයක ලක්වාසි ලෝවාසි ඔබ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සූ පත්තේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා. හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවාවේවා කියලා ආශිර්වාද කරනු. ආකා සට්ඨාජිබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨාජිබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්ඨාජිබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා සුවපත්තේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.